මානව සංහතියේ අභිවෘද්ධිය උදෙසාම විකසිත වන වගයි. අයිබෝන් හැමෝටම අයවත් සුබ දවසක්. අද අපි කතා කරන්න උත්සාහ කරන්නේ තාපේ තවත් අතිශය සුන්දර ඒ වගේම අතිශය වැදගත් වූ මාතෘකාවක් පිළිබඳව. අපි ගිය වර්දේශනයේ සාකච්ඡා කරා සංනයනයෙන් තාපය හානි වීම, තාපය ගලා යාම පිළිබඳව. සංනයනයෙන් තාපය ගලා යාම පිළිබඳව අපි ගිය සතියේ කතා කරා. එතකොට මේ සතිය අපි කතා කරන්නේ සංවහනයෙන් තාපය ගලා යාම පිළිබඳව. ඇත්තටම සංවහනයෙන් තාපය ගලා යාමකදී සිදුවෙන්නේ ප්‍රධාන වශයෙන් වායුමය මාධ්‍යයක් හරහා නැත්නම් ද්‍රවමය මාධ්‍යයක් හරහා තාපය රත්තු වස්තුවකින් ඉවතට ගලා යාමක් තමයි සංවහනයෙන් ගලා යාමක්. කියන්නේ සංවහනයක් නිර්මාණය වීම සඳහා පැහැදිලිවම ගලා යා හැකි මාධ්‍යයක් තිබිය යුතුයි. ඒ නිසා ද්‍රව සහ වායු හරහා පමණයි ගොඩක් වෙලාවට සංවහනය අපි කතා කරන්නේ. ඝන සඳහා කතා කරන්නේ නැහැ. එතකොට ඝන හරහා තාපය ගලා යාම අපි කතා කරන්නේ ඝන පදාර්ථය සඳහා සංනයනය. කෙසේ වෙතත් සංවහනයේ නිසා රත්තු වස්තුන්ගෙන් තාපය හානි වෙනවා ප්‍රබල ලෙස. ගලා යාම ගැන කතා කරා වුණාට රත්තු වස්තුන්ගෙන් තාපය ප්‍රබල ලෙස හානි වෙන එක ක්‍රමවේදයක් තමයි සංවහනය. සංවහනයෙන් තාපය හානි වීම පිළිබඳ කතා කරන මාතෘකාව තමයි ඔබ මේ බෝඩ් එකේ දකින්නේ සිසිලනය. right? සිසිලනය කියන්නේ සංවහනයෙන් තාපය හානි වීම පිළිබඳව කතා කරන මාතෘකාව. හානි වීම කියන්නේ ගලා යාමක්. එහෙනම් සංවහනයෙන් තාපය ගලා යාම නැත්නම් ඉවතට යාම නැත්නම් හානි වීම ගැන කතා කරන්නේ සිසිලනය. right? එතකොට සිසිලනය ගැන කතා කරද්දී ඔබ දන්නවා අපිට වැදගත් නියමයක් අපේ මතකයේ තියෙනවා. ඒ තමයි නිව්ටන්ගේ සිසිලන නියමය. නිව්ටන් සිසිලන නියමයක් ඉදිරිපත් කරනවා. ඒ හරහා අපි ගණනය කිරීම කරනවා. ඔබ යම් යම් දේ පිළිබඳව දන්නවා. නමුත් අද දිනේ ඔබට යම් විශේෂිත පැහැදිලි කිරීම් රසක් නිව්ටන්ගේ සිසිලන නියමය සම්බන්ධව අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකක්ද නිව්ටන් කියන්නේ? නිව්ටන් කියන්නේ රත්තු වස්තුවකින්, ඉහළ උෂ්ණත්වයකට පත්තු වස්තුවකින් බාහිර පරිසරයට සංවහනයෙන් තාපය හානි වන ශීඝ්‍රතාව. සංවහනයෙන් තාපය හානි වන ශීඝ්‍රතාව මොහොතින් මොහොත වෙනස් වෙනවා කියලා ඔහු කියනවා. මේ මොහොතේ වස්තු උෂ්ණත්වය අංශක 50 නම් මේ මොහොතේ පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව නෙවෙයි අංශක 49 දී පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාව. ඔහු එහෙම කියනවා. ඇත්තටම තාපය හානි වෙන්න නම් සංවහනයෙන් වස්තු උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොටනේ තාපය ගලාගෙන යන්නේ උෂ්ණත්ව අන්තරය හරහා. ඒ නිසා හැම විටම පරිසර උෂ්ණත්වය වස්තු උෂ්ණත්වයට වඩා වැඩි වෙන්න ඕනේ සංවහනයෙන් තාපය හානි වෙන්න. ඔහු කියනවා මොහොතින් මොහොත තාපය හානි වීමේ ශීඝ්‍රතාව වෙනස් වෙනවාය. තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඒ මොහොතේ වස්තුවත් පරිසරයක් අතර අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා කියන්නේ. මේක ඉතාමත්ම වැදගත් නියමයක්. වස්තුව සහ පරිසරය අතර ඒ මොහොතේදී පවතින අමතර උෂ්ණත්වය එහෙම නැත්නම් උෂ්ණත්ව වෙනසට ඒ මොහොතේදී තාපය හානි වීමේ ශීඝ්‍රතාව සංවහනයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව අනුලෝම සමානුපාතික වෙනවා කියලා ඔහු කියනවා. එතකොට මේ සංසිද්ධියෙන්ම පැහැදිලි වෙනවා මොහොතින් මොහොත වස්තුවේ තාපය හානි කරගන්න වස්තුවේ උෂ්ණත්වය පහළ වෙනවා. වස්තුවේ උෂ්ණත්වය පහළ වෙනකොට පරිසර උෂ්ණත්වය අපි හිතමු අචලයි කියලා. එතකොට වස්තුවේ උෂ්ණත්වය පහළ වෙනකොට ළමයින්ට තේරෙනවා වස්තුවේ උෂ්ණත්වය සහ පරිසරයේ අතර තියෙන උෂ්ණත්ව වෙනසක් ක්‍රමානුකූලව පහළ වෙනවා. පැහැදිලිනේ? වස්තුවේ උෂ්ණත්වය අංශක 50යි කියලා හිතමු. පරිසරයේ උෂ්ණත්වය අංශක 30යි කියලා හිතමු. එනම් අවතර උෂ්ණත්වය මේ මොහොතේ 20යි. තව සුළු මොහොතකට පස්සේ තාපය හානි වුණාම වස්තුව 49ට එනවා. පරිසරයේ තවමත් 30 නම් ඉන්නේ. දැන් අවතර උෂ්ණත්වය 19යි. තව ටිකකින් අවතර උෂ්ණත්වය 18යි. ආදී වශයෙන් අමතර උෂ්ණත්වයේ ක්‍රමානුකූලව පහළ වෙන නිසා වස්තුවෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව ක්‍රමානුකූලව පහළ වෙනවා. ඒ නිසා වස්තුන් ඉහළ උෂ්ණත්වවලදී වැඩි ශීඝ්‍රතාවයෙන් තාපය හානි කරගන්න අතර සංවහනයෙන් අඩු උෂ්ණත්වවලදී වස්තුව තාපය හානි කරගන්නේ සංවහනයෙන් අඩු ශීඝ්‍රතාවයකින්.
මොකද අමතර උෂ්ණත්වය අඩු වෙන නිසා. ඔබට පේනවා මේ සිසිලනය කියන මාතෘකාවේ අර්ථය මුලින්ම මම මේ ප්‍රකාශ කරපු ආකාරයට ඉහළ උෂ්ණත්වයකට පත් කළ වස්තුවක් අපි පරිසරයේ ඉල්ලා තියෙනවා මේ විදිහට. පරිසර උෂ්ණත්වය T0. එතකොට මේ මොහොතින් මොහොත මේ T වෙනස් වෙනවා. මේ මොහොතේ T සහ T0 අතර වෙනස තමයි අමතර උෂ්ණත්වය T ඍණ T0 කියලා අපි ගන්න. මේ තියෙනකොට වෙනවා T ඍණ T0. මේ මොහොතේ වස්තුව සහ පරිසරය අතර අමතර උෂ්ණත්වය. මේ මොහොත කියන කතාව හරි වැදගත්. මොකද මේ මොහොත නෙවෙයි ඊළඟ මොහොත. ඊළඟ මොහොතේදී මේ වස්තුවේ උෂ්ණත්වය මීට වඩා පොඩක් අඩු වෙනවා. මෙයා නියතව ඉන්නවා කියලා හිතුවොත් දැන් අමතර උෂ්ණත්වය කලින් මොහොතට වඩා අඩු වෙනවා. ඒ නිසා මොහොතකට විතරයි අපිට සිසිලන නියමය ලියන්න පුළුවන්කම තියෙන්නේ. ඔව් කියනවා මේ මොහොතේ වස්තුව සහ පරිසරය අතර අමතර උෂ්ණත්වය T ඍණ T0. ඒ මොහොතේදී සංවහනයෙන් තාපය හානි වන ශීඝ්‍රතාව dH dt θ. අයිට දැන් මේ මොහොතේ වස්තු උෂ්ණත්වය θ නිසා dH dt θ ඒ මොහොතේ අමතර උෂ්ණත්වය වන θ ඍණ T0 අනුලෝම සමානුපාතිකයි කියලා නිව්ටන් සිසිලන නියමයෙන් ප්‍රකාශ කරනවා. ඒ තමයි නම් නිව්ටන්ගේ සිසිලන නියමයේ ප්‍රථම වැදගත් සම්බන්ධතාව. හරිම වැදගත් සම්බන්ධතාවක්. right. හැබැයි මේ සම්බන්ධතාව දීලා කියනවා මේ වළංගු වීමට නම් යම් තත්ත්ව ගැන කතා කරනවා. තත්ත්ව ගැන මොනවද මේ තත්ත්ව? ඔබ දන්නවා තාපයේ සංවහනයෙන් හානි වෙන්න පුළුවන් කෘත්‍රිමව සංවහනය කරලා. කොහොමද? රත් වූ වස්තුව දෙසට අපි අනවරතව වායු ප්‍රවාහයක් එල්ල කරනවා නම් අපි කියනවා ඒක කෘත්‍රිමව සංවහනය කිරීම හේවත් කෘත සංවහනය කිරීම කියලා. කෘත සංවහනය කිරීම. අනවරත වායු ප්‍රවාහයක් එල්ල කිරීම සඳහා ඔබට ෆෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. විදුලි පංකාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා විද්‍යාගාරයේදී ඇතැම් පරීක්ෂණ කරනවා විදුලි පංකාව පාවිච්චි කරන. right? එතකොට ඒක කෘත සංවහනය. ඒ වගේම එසේ නැතුව රත් වූ වායු ස්තරය එම ස්ථානයෙන් කෘත්‍රිමව ඉවත් කරන්නේ නැතුව කෘත සංවහනය සිද්ධ කරන්නේ නැතුව ස්වභාවිකව සංවහනය වෙන්න ඉඩ දෙන්නත් පුළුවන්. ඒ නිසා සංවහනය විය හැකි ක්‍රම දෙකක් ගැන ඔහු කියනවා. එකක් කෘත සංවහනය. කෘත්‍රිමව රත් වූ වායු ධාරා එම ස්ථානයෙන් ඉවත් කිරීම. අනවරත වායු ප්‍රවාහයක් එකතු කිරීම. එල්ල කිරීම වස්තුව වෙතට. ඒක නම් ඔහු කියනවා කෘත සංවහනය. කෘත සංවහනයේදී මිනියමේ වළංගු වන්නේ කුමන තත්ත්වයන් යටතේද? ස්වභාවික සංවහනයේදී ඒ කියන්නේ අනවරත වායු ප්‍රවාහයක් එල්ල කරන්නේ නැතුව ස්වභාවික වාතයේ වස්තුව එල්ලා තියෙනකොට මේ වළංගු වෙන්නේ කොහොමද කියලා ඔහු කතා කරනවා. ඒක තමයි නිව්ටන් නියමයේ වළංගු තත්ත්ව කියලා අපේ විභාගෙ දීලා. මොනවද මේ වළංගු තත්ත්ව? මතක තියාගන්න. කෘත සංවහනයේදී නම් අනවරත වායු ප්‍රවාහයක් එල්ල කරලා නම් මේ වැඩේ කරන්නේ ඕනෑම අමතර උෂ්ණත්වයක් සඳහා T ඍණ T0 ඕනෑම අමතර උෂ්ණත්වයක් සඳහා මෙම නියමය වළංගුයි කියලා කියනවා. එනම් කෘත සංවහනය සඳහා ඕනෑම අමතර උෂ්ණත්වයකට මේක වළංගුයි. ස්වභාවික සංවහනයේදී ඔහු කියනවා T ඍණ T0 කෙල්වින් 20කට 30කට වඩා අඩු ප්‍රමාණයක් විය යුතුයි මේ නියමය වළංගු වීම සඳහා කියලා. එවනම් නිව්ටන් නියමය ප්‍රකාශ කරන්න අපි දන්නවා රත් වූ වස්තුවකින් යම් මොහොතකදී සංවහනයෙන් ළමයි කියන්නේ සංවහනය කියන එක අතිශය වැදගත්. සංවහනයෙන් තාපය හානි වන ශීඝ්‍රතාව එම මොහොතේදී වස්තුව සහ පරිසරය අතර අමතර උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි. ඒ තමයි නිව්ටන්ගේ නියමය. ඒ වළංගු තත්ත්වයන් ලෙස ඔහු කියනවා කෘත සංවහනයේදී ඕනෑම අමතර උෂ්ණත්වයක් සඳහා වළංගු වන අතර ස්වභාවික සංවහනයේදී කෙල්වින් 30කට වඩා අඩු අමතර උෂ්ණත්වයක් සඳහා පමණයි මේ වළංගු වන්නේ කියලා. right. ඊට පස්සේ ඔහුගේ ප්‍රධාන නියමය සමීකරණයක් බවට උපත් කරනවා. ඔයාලට පේනවා dH dt θ හොඳින් හඳුනගන්න. උෂ්ණත්වයේ θ වන මොහොතේ කියන්නේ මේ මොහොතේ මේක අංශක 50ක් නම් 50 වන මොහොතේ dH dt කියන්නේ උෂ්ණත්වයේ θ වන මොහොතේ සංවහනයෙන් තාපය හානි වන ශීඝ්‍රතාව තමයි dH dt θ කියන්නේ. මෙතෙන් θ දාන්නේ උෂ්ණත්වයේ θ වන මොහොත නිසා. එතකොට අමතර උෂ්ණත්වය කියන්නේ එම මොහොතේ අමතර උෂ්ණත්වය.
ඊට පස්සේ සමීකරණයක් බවට පත් කරනවා අහුවට පේනවා මේ නම්බර් ඒ සමීකරණයෙන් dx dt θ සමානයි k ඔහු නියත දෙකකින් වැඩි කරනවා k සහ එකකින් k වරක් θ ඍණ θ නෝට්. ඔබ දන්නවද මේ ඒ කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ මේ වස්තුවේ තාපය හානි වන පෘෂ්ඨික වර්ගඵලය. තාපය හානි වන පෘෂ්ඨික වර්ගඵලය. සමහර විට ඒ ගෝලයක් නම් 4πr වර්ගය වෙනවා. සමහර විට ඒ ගණකයක් නම් දිග පළල වැඩි කරලා එක පෘෂ්ඨයක වර්ගඵලය අරගෙන පෘෂ්ඨ 6න් වැඩි කරන්න වෙනවා. සමහර විට ගණන් තියෙනවා විභාගික පෘෂ්ඨ 6න්ම තාපය හානි වන ශීඝ්‍රතාව එක පෘෂ්ඨයකින් තාපය හානි වන ශීඝ්‍රතාව මාරු වෙමින් ගණන් විභාගයට එන්න පුළුවන්. ඒ නිසා පෘෂ්ඨික වර්ගඵලය කියන්නේ තාපය හානි වීම සඳහා යෙදෙන නැත්නම් තාපයේ සම්ප්‍රේෂණය වෙන පරිසරයේ තාපයේ මුදා හරින විවෘත පෘෂ්ඨික වර්ගඵලය කැපිටල් A කියලා අපි හඳුන්වනවා. දැන් මේක උදාහරණයකට අපි තුන් මේ වස්තු උෂ්ණත්වයේ සෙල්සියස් 50 කියලා. එහෙමනම් අපි මෙතන දාන්න ඕනේ මේ මොහොතේ තාපය හානි වෙන උෂ්ණත්වයේ තාපය හානි වෙන ශීඝ්‍රතාවයට මෙතන 50 දාන්න ඕන. dh ට dt 50 කියන්නේ 50 දී තාපය හානි වෙන ශීඝ්‍රතාව. ඒ සමග මෙතෙන්ට 50 වැටෙන්න ඕන. මේ තියෙන්නේ පරිසරයේ උෂ්ණත්වය. ඒ අනුව අපිට පැහැදිලි එක් මොහොත සඳහා වෙන වෙනම මේ නියමය ලිවිය යුතු බව. ඒ අනුව ඔබට පැහැදිලි වෙනවා මොහොතින් මොහොත නිව්ටන්ගේ සිසිල් නියමයේ ලිවිය යුතු බව. තවත්ම සුන්දර මාතෘකාවක් තාපය කියන්නේ. ඒ කොටස් වෙන වෙනම අධ්‍යයනය කරනකොට ඉතාමත්ම සුන්දර අත්දැකීමක් වෙනවා ඒක. ළමයි තාපයේ බොහෝසෙයින් අපිරිය කරලා තිබ්බට ඒක ළමයි කොම් කරලා තිබ්බට තාපය තමයි භෞතික විද්‍යාවේ තියෙන සුන්දරතම මාතෘකාව වන්නේ. ඉතින් ඒ නිසා තාපය තමයි භෞතික විද්‍යාවේ තියෙන සුන්දරතම මාතෘකාව වන්නේ. right. එහෙනම් අපි බලමු ඊළඟට මේ සමීකරණය b කියන එක එන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නවා h සමානයි mc θ. h සමානයි mc θ. හානි වූ හෝ ගලා ගිය හෝ හුවමාරු හෝ තාප ප්‍රමාණය අවස්ථාවේ පරාසයක් නැත්නම් අපිට h කියන එක ලියන්න පුළුවන්. තාප ප්‍රමාණය mc θ. m කියන්නේ ස්කන්ධය, c කියන්නේ විශිෂ්ටතාව ධාරිතාව, θ කියන්නේ උෂ්ණත්ව වෙනස. අන්න ඒක මෙන්න මේ h අකුරට ආදේශ කළාට පස්සේ තමයි ඔබට dh ට dθ වෙනුවට මේ සමීකරණය දැන් මේ පැත්ත අපි අමතක කරලා දාමු. මෙන්න මේ සමීකරණය ගැන විතරක් හිතන්න, මේ පැත්තේ මේ කොටස ගැන විතරක් හිතන්න. ඒතකොට මේ කොටසේම h වෙනුවට මේ මෙතන h වෙනුවට mc θ දැම්මම තමයි මේක එන්නේ. dθ ට dt θ. ඇයි මම සිග්මා සලකුණක් දැම්මේ? සමහර විට තාපය හානි වෙන්නේ වස්තුන් ගණනාවක එකතුවක වන පද්ධතියක් තුලින් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙන්න ජල බඳුනක් ඇතුලේ යම් කිසි ලෝහමය ද්‍රව්‍යයක් දාලා නැත්නම් ජල බඳුනක තව ජලය හා මිශ්‍ර නොවන වෙනත් ද්‍රවයක් දාලා මිශ්‍රණයක් තුලින් පද්ධතියක් නිර්මාණය වෙලා ඒ පද්ධතිය හරහා තාපය එළියට ගලා යන ශීඝ්‍රතාව හොයන්න තියෙන්න පුළුවන්. අන්න එතකොට අපි එක් එක් වස්තුවේ ස්කන්ධයේ ඒ පදාර්ථයේ විශිෂ්ට තාපධාරීතාවයෙන් ගුණ කරලා mc ගුණිතයන් ගොඩක් ගන්න වෙනවා. ඒ mc ගුණිතයන් සියල්ලගේම එකතුව තමයි මම මේ සිග්මා mc කියලා මේ හඳුන්වලා තියෙන්නේ. right. එතකොට ඒ අනුව තමයි dh ට dt θ සමාන වෙනවා සිග්මා mc. සිග්මා mc කියන්නේ mc ගුණිතයන් ගණනාවක එකතුව. දැන් ජලය සහ ඊයම් සහිත පද්ධතියක් නම් ජලයේ ස්කන්ධය වැඩි කරනවා ජලයේ විශිෂ්ටතාව ධාරිතාවයෙන්. ධන ඊයම් වල ස්කන්ධය ඊයම් වල විශිෂ්ටතාව ධාරිතාවයෙන් වැඩි කරනවා. ධන වාජනීය ස්කන්ධයේ වාජනීය විශිෂ්ටතාව ධාරිතාවයෙන් වැඩි කරනවා. නැත්නම් ඒ විදිහට දානවා වාජනීය තාප ධාරිතාවම. දාන තුනේම එකතුව තමයි dt ට dt θ ගෙන් ගුණ කරන්නේ. ඔබට පේනවා මේ වම් පැත්තේ h වෙනුවට මෙතන θ වැටිලා තියෙනවා. ඇයි? x සමානයි mc θ නිසා. එතකොට දරුවනේ මොකද්ද dθ යට dt θ කියන්නේ? මේ dθ යට dt θ කියලා කියන්නේ උෂ්ණත්වයේ θ වන මොහොතේදී හොඳට අහගෙන ඉන්න උෂ්ණත්වයේ θ වන මොහොතේදී උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාව. උෂ්ණත්වයේ θ වන මොහොතේදී උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාව තමයි dθ යට dt කියන්නේ. අපි නමක් කියනවා. උෂ්ණත්වයේ θ වන මොහොතේ සිසිලන ශීඝ්‍රතාව. dθ යට dt කියන්නේ සිසිලන ශීඝ්‍රතාව. උෂ්ණත්වයේ θ වන මොහොතේ dθ යට dt කියන්නේ උෂ්ණත්වයේ θ වන මොහොතේ සිසිලන ශීඝ්‍රතාව. මොකක්ද ඒ කියන්නේ? තත්පරයකට උෂ්ණත්වයේ පහත වැටෙන ශීඝ්‍රතාව. එහෙනම් දෙවෙනි සමීකරණය මොකක්ද කියන්නේ? උෂ්ණත්වයේ θ වන මොහොතේ තාපය හානි වන ශීඝ්‍රතාව සමාන වෙනවා පද්ධතියේ mc ගුණිතයන්ගේ එකතුව වරක්
ඒ මොහොතේ උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාව. උෂ්ණත්වයේ තීටා වන මොහොතේ තාපය හානි වන ශීඝ්‍රතාව සමාන වෙනවා පද්ධතියේ MC ගුණිතයන්ගේ එකතුව වරක් ඒ උෂ්ණත්වයේ තීටා වන මොහොතේ උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාවට හෙවත් තත්පර එකකදී කොච්චර සෙල්සියස් ගාණක් පහළ වැටෙනවද කියන එකට හරි සරලයි. එහෙනම් අපි නිව්ටන්ගේ ප්‍රධාන සිසිල නියමයේ යම් මොහොතකදී තාපය හානි වන ශීඝ්‍රතාව උෂ්ණත්වයේ තීටා වන මොහොතේ dH/dt සමානයි k වරක් θ ඍණ t naught කියලා ලියුවා එක. ඒක තමයි ප්‍රධාන සමීකරණය. ඊට අමතරව සිසිලනයට සම්බන්ධයක් නැති x සමානයි mc θ. මේක මැක්ස් කරන ළමයි නම් දන්නවා. ඒකට අපි mc වෙනුවට සිග්මා දාලා ගත්තයින් පස්සේ ලැබෙනවා සිසිලනයට සම්බන්ධයක් නැති සාමාන්‍ය සමීකරණයක් dH/dt සමානයි සිග්මා mc වරක් dθ/dt θ කියලා. ඒ තමයි දෙවෙනි සමීකරණය. අපි නැවතත් බලමු මොනවද මේ පද කියලා. මේ කියන්නේ උෂ්ණත්වයේ තීටා වන මොහොතේ තාපය හානි වන ශීඝ්‍රතාව. ඒක සමානයි ka වරක් θ ඍණ t naught. මේ තියෙන්නේ ඒකමයි උෂ්ණත්වයේ තීටා වන මොහොතේ තාපය හානි වන ශීඝ්‍රතාව. ඒක සමාන වෙනවා සිග්මා mc වරක් එම මොහොතේ උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාව හෙවත් සිසිලන ශීඝ්‍රතාව හෙවත් තත්පරයකට පහත වැටෙන අංශක ගාන කියන dθ/dt θ කියන අගයට. මේක සිසිලනයට සම්බන්ධ සමීකරණයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් h සමානයි mc θ කියන සම්බන්ධයෙන් අපි පොඩි මැක්ස් පාර්ට් එකක් දාලා ගන්න එක. right. ତර මේ දෙක වම් පැත්ත සමාන නිසා අපිට පුළුවන් තුන්වෙනි සමීකරණයක් නිර්මාණය කරන්න. පළමු සමීකරණයේ දකුණු පැත්ත ka θ ඍණ θ naught මම මේ ලියුවා. ඒක සමානයි දෙවෙනි සමීකරණයේ දකුණු පැත්ත සිග්මා mc dθ/dt θ මේ තියෙන්නේ ඒ තුන්වෙනි සමීකරණය. right. වන්දනය කරනවා. හානෙහෙන අපිට right ඒ අනුව ගණන් හැදීම සඳහා නිව්ටන්ගේ සිසිලන නියමය අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ සමීකරණ තුන පාවිච්චි කරන්න පුළුවන් සිසිලන නියමයෙන් ගණන් හදන්නේ කියන සංවහනයෙන් තාපය හානි වෙන ශීඝ්‍රතාව ලබා ගැනීම සඳහා. දැන් තමයි රජෝ වැදගත් හරි එළියට එන්නේ. මේ ටික සාමාන්‍යයෙන් කීප අවස්ථාවක් බලලා අඳුරගන්න. මොකක්ද dH/dt θ කියන්නේ? උෂ්ණත්වයේ තීටා මොහොතේදී පරිසරයට තාපය හානි වන ශීඝ්‍රතාව සංවහනය. හොඳේ සංවහනය. මොකක්ද dθ/dt කියන්නේ? උෂ්ණත්වයේ තීටා වන මොහොතේ උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාව හෙවත් සිසිලන ශීඝ්‍රතාව දෙන්නේ. හැබැයි දෙන්නගෙම තීටා කියන එක තියනවා වරන්ට පිටින්. මොකක්ද දෙකෙන් කියන්නේ? තීටා වන මොහොතේ තමයි ওই දෙක අදාළ වෙන්නේ. මොහොතින් මොහොත ওই දෙකේ අගයන් වෙනස් වෙන අවස්ථාවක් සලකපුවම ඇයි මොහොතින් මොහොත තීටා වෙනස් වෙන නිසා. ඒ සමීකරණ ප්‍රධාන දෙකේ එක වම් පැති සමාන කළා අපි ඊට පස්සේ දකුණු පැත්ත සමාන කිරීමෙන් මේ ප්‍රකාශනය නැත්නම් මේ සමීකරණයේ අවසාන වශයෙන් ගන්න පුළුවන්. මේ තුන පාවිච්චියෙන් තොරව සිසිලනය ගණන් හදන්න ඔබට විභාගෙට එන්නේ නැහැ. ඒ නිසා ඔබ ඊටම සුන්දර මේ මාතෘකාව ඊට හොඳින් ඉගෙන ගන්න කියලා අපි හිතනවා. අපි බලමු ඊළඟට කතා කරන්න තියෙන වැදගත් කාරණේ මොකක්ද කියලා. දැන් මේකේ ඔබට පේනවා මෙන්න මෙයා උෂ්ණත්වයේ තීටා වන මොහොතේ පරිසරයට තාපයේ සංවහනයෙන් හානි වන ශීඝ්‍රතාව රඳා පවතින සාධක තුනක්. එකක් k. ඒකට අපි කියනවා සිසිලන නියතය. සිසිලන නියතය. හොඳට අහගෙන ඉන්න. මෙයා කවුද මෙයා? උෂ්ණත්වයේ තීටා වන මොහොතේ පරිසරයට සංවහනයෙන් තාපයේ හානි වන ශීඝ්‍රතාව පරිසරයට ජූල් කීයක් තප්පරයකට උදාහරණයක් සංවහනයෙන් කියන එක උෂ්ණත්වයේ තීටා වෙන මොහොතේ රඳා පවතින සාධක 1යි 2යි 3ක් මත. එකක් තමයි k සිසිලන නියතය මත. ඔබ දන්නවද? සිසිලන නියතය k පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතිනවා. පෘෂ්ඨයේ ස්වභාවය මත තමයි k තීරණය වෙන්නේ. දෙවෙනි සාධකය තමයි විවෘත පෘෂ්ඨික වර්ගඵලය. තාපය හානි වෙන පෘෂ්ඨික වර්ගඵලය තුන අමතර උෂ්ණත්වය. එහෙමනම් ඔබේ විභාගෙට අහනවා යම් මොහොතකදී තාපය හානි වෙන ශීඝ්‍රතාව රඳා පවතින සාධක මොනවද? තුනක් තියෙනවා. එක පෘෂ්ඨයේ ස්වභාවය කියන්නේ k. දෙක තාපය හානි වෙන පෘෂ්ඨික වර්ගඵලය. තුන ඒ මොහොතේදී වස්තුව සහ පරිසරය අතර පවතින අමතර උෂ්ණත්වය. මේ කාරණා තුන එකතු වෙලා තමයි යම් මොහොතකදී යම් වස්තුවක තාපය හානි වෙන ශීඝ්‍රතාව තීරණය කරන්නේ.
සංවහනයෙන් කොයිතරම් ජූල් ප්‍රමාණයක් එළියට තත්පරයකට මුදා හරිනවද කියන එක තීරණය කරන්නේ පෘෂ්ඨයේ ස්වභාවය, පෘෂ්ඨික වර්ගඵලය, ඒ මොහොතේ අමතර උෂ්ණත්වය කියන සාධක තුන පමණයි. ඒ තුන් දෙනා එකතු වෙලා ඔක තීරණය කරලා මෙතෙන්ට දෙනවා. හොඳට අහගෙන ඉන්න. මෙතෙන්ට දෙනවා. මෙතෙන්ට දෙනවා. ඒ තුන් දෙනා එකතු වෙලා මෙයයි තුන් දෙනා එකතු වෙලා මේක තීරණය කරලා මෙතෙන්ට දෙනවා. ඊට පස්සේ මෙයයි මේ දෙක කට්ටිය එකතු වෙලා. හරි වැදගත්. මෙයයි දැන් මෙයා තීරණය වෙලා ඉවරයිනේ මේ තුන් දෙනා මත. මෙයයි මේ කට්ටිය එකතු වෙලා මේක තීරණය කරනවා. මොකක්ද ඒ කියන්නේ? තත්පරයට අංශක කීයක් බස්ස ගන්නවද ওই මොහොතේ කියලා. පැහැදිලිනේ. එහෙනම් කොහොමද ආයමක් කිව්වොත් යම් මොහොතකදී තාපය හානි වෙන ශීඝ්‍රතාව රඳා පවතින සාධක තුනයි. පෘෂ්ඨයේ ස්වභාවයේ විවෘත පෘෂ්ඨික වර්ගඵලය සහ ඒ මොහොතේ අමතර උෂ්ණත්වය. ඒ තුනේ යම් මොහොතකදී තාපය හානි වෙන ශීඝ්‍රතාව හේවත් dh and dt θ ඔබට ලබා දෙනවා. ඊට පස්සේ එයයි ඒ තීරණය වෙච්ච එයයි පද්ධතිය ඇතුලේ තියෙන mc ගුණිතයන්ගේ එකතුවයි තීරණය කරනවා යම් මොහොතකදී අංශක කීයක් බස්ස ගන්නවද පද්ධතිය උෂ්ණත්වය කියලා. තව ටිකක් පැහැදිලිවට මම මේක මෙහෙම කියන්නම්. අපි ගමු කැලරිමීටර් දෙකක් සම සමයි. සම කැලරිමීටර් දෙකක්. අරගෙන දෙකේම දැන් ඉහළ උෂ්ණත්වයකට පත් කරපු ද්‍රවය මොනවා හරි දාලා එකකට පොල් තෙල් දාලා තව එකකට ජලය දාලා right දැන් අපි ඉහළ උෂ්ණත්වයකට පත් වෙන්න ඉඩ ඇරලා මේක සිසිල් වෙන්න ඉඩ අරිනවා එකම පරිසර උෂ්ණත්වය තුල. අංශක 30ක් කියමු එකම පරිසර උෂ්ණත්වය. සම කැලරිමීටර් දෙකක් එකම කම්පැනි එකේ කියන්නේ එකම ප්‍රමාණය ඒකට එකම මැටීරියල් එක එකකට පොල් තෙල් දානවා සම පරිමාවක් වෙන්න අනිකටත් දානවා සම පරිමාවක් වෙන්න ජලය දාලා ඒකට තාපය හානි වෙන පුෂ්ටික වර්ගඵලයක් තියෙනවා සාසන්න සමානයි වගේ right ඊට පස්සේ ඒක දාලා මේක ඉහළ උෂ්ණත්වයකට පත් කරලා සිසිල් වෙන්න අරිනවා සංවහනයෙන් කුත සංවහනයෙන් කියමුකෝ right සිසිල් වෙන්න අරිනවා දැන් ඇරියම් පරිසර උෂ්ණත්වය අංශක 30යි ඔබ දන්නවද මේ පද්ධති දෙකේම කැපිටල් A සමානයි මේ සාධකයේ සමානයි එකම කම්පැනි කැලරිමීටර් නිසා පුෂ්ටික ස්වභාව සමාන නිසා K සමානයි මේ සාධකයේ සමානයි දැන් සාධක දෙකක් සමානයි අපි හිතමු පොල් තෙල් උෂ්ණත්වය අංශක 70ක් වෙන මොහොතේ අමතර උෂ්ණත්වය ගත්තොත් 70 වෙන 30යි කියන්නේ මේක 40යි ජලයේ උෂ්ණත්වය අංශක 70 ජලයේ සහිත පද්ධතිය 70ක් වන අවස්ථාව ගත්තොත් 70 වෙන 30යි කියන්නේ ආයමක් 40යි එහෙම වුණොත් එකම උෂ්ණත්වයේ සැලකුවොත් පද්ධති දෙකේම මේ කාරණේ සමාන වෙනවා. මොකක්ද ඒ කාරණේ? අමතර උෂ්ණත්වයට සමාන වෙනවා. එකම පෘෂ්ඨයේ ස්වභාවය නිසා කේත් සමාන වෙනවා. ඒත් සමාන වෙනවා. එහෙනම් ඔය පද්ධති දෙකෙන්ම තාපය හානි වෙන ශීඝ්‍රතාව ඔය උෂ්ණත්වයේදී එක සමාන වෙනවා. පැහැදිලිද? සම කැලරිමීටර් දෙකක් කරන් සම පරිමාණ ද්‍රව දෙකක් දාලා ඉහළ උෂ්ණත්වයකට පත් කරලා සිසිල් වෙන්න ඉඩ හැරියොත් එකම පරිසර උෂ්ණත්වයක් තුල right පද්ධති දෙකේ උෂ්ණත්ව සමාන වන මොහොතක් ගත්තොත් එකවර එන්න ඕනේ නැහැ. එකම කැලරිමීටර් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් මේ පරීක්ෂණයට. ඒ කියන්නේ පද්ධතියේ උෂ්ණත්වය පද්ධති දෙකේ උෂ්ණත්වය එකම වෙන අවස්ථා දෙකක් ගත්තොත් අපි ඒ වෙලාවේ අමතර උෂ්ණත්වයක් සමාන නිසා ඔය අවස්ථා දෙකේදී පරිසරයට තාපය හානි වෙන ශීඝ්‍රතාව සමාන වෙනවා. වෙන විදිහකින් කියනවා නම් අංශක 70 දී පොල් තෙල් සහිත පද්ධතියේ තත්පරයක පිට කරන ජූල් ප්‍රමාණයමයි එළියට අංශක 70 දී ජලයේ සහිත පද්ධතියේ තත්පරයට එළියට උදාහරණයි. මායි. ගොඩක් වැදගත්. right. ඒ නිසා එය උපයෝගී කරගෙන අපි ගොඩක් ප්‍රයෝජන ගන්නවා. right. ඒ අනුව ඒ උෂ්ණත්වයේදී දෙදෙනාගේම තාපය හානි වෙන ශීඝ්‍රතාව සමානයි ඔය කියන තත්ත්වය අනුව. බලන්න දෙවෙනි සමීකරණ B දිහා. එනවා මේක සමානයි දෙන්නට. මේක දෙන්නටම සමානයි. ඇයි? දෙන්නගෙම මේක සමානයි, මේක සමානයි, මේක සමානයි. ඒ දෙන්නටම මේක සමානයි. යම්සි නිදෝෂත්වයකදී. නමුත් දෙන්නගේ මේක වෙනස්. සිග්මා MC වෙනස්. පොල් තෙල් වල ස්කන්ධය වෙනස්. ජලයේ ස්කන්ධය වෙනස්. පොල් තෙල් වල විශිෂ්ටතාවය වෙනස්. ජලයේ විශිෂ්ටතාවය වෙනස්. මේ කැලල වෙනස් වෙන නිසා දෙන්නගෙම මේක සමාන වුණත් පුතේ දෙන්නගෙම මේක වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා. මොකක්ද ඒ කියන්නේ? සිසිලන ශීඝ්‍රතාව වෙනස් වෙනවා. සිසිලන ශීඝ්‍රතාව වෙනස් වෙනවා. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ දෙන්නම 70 ඉන්නකොට පරිසරයට මුදා හැරපු ජූල් ප්‍රමාණය එක සමාන වුණාට තත්පරයකට අරය උෂ්ණත්වයේ තත්පරයකට පාත් කරගන්න ප්‍රමාණය නෙවෙයි මෙයා උෂ්ණත්වයේ තත්පරයකට පාත් කරගන්නේ. දෙන්නගෙම සිසිල් වීමේ ශීඝ්‍රතාව උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාව සමාන නැහැ. ඇයි? ඒ දෙන්නගේ තාප ධාරිතාවන් වල වීජ එකතු වෙනස් වෙනවා. පැහැදිලි ඇති කියලා මම හිතනවා.
ඒ අනුව අපේ විභාගයට අහනවා තාපය හානි වෙන ශීඝ්‍රතා රඳා පවතින සාධක මොනවද කියලා. 1 පුෂ්ටික ස්වභාවය. K 2 පුෂ්ටික වර්ගඵලය. තාපය හානි වෙන පුෂ්ටික වර්ගඵලය. 3 වටා පිටාවත් එක්ක තියෙන අමතර උෂ්ණත්වය. ඒ සාධක තුනෙන් තමයි යම් මොහොතකදී පද්ධතියකින් නැත්නම් වස්තුවකින් පරිසරයක සංවහනයෙන් තාපය හානි වෙන ශීඝ්‍රතාව තීරණය කරන්නේ. කොච්චර ජූල් ප්‍රමාණයක එළියට තප්පරයට හානි කරනවද කියලා තීරණය කරන්නේ. එහෙනම් තාපය හානි වෙන ශීඝ්‍රතාව රඳා පවතින සාධක තුනයි. නමුත් උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාව රඳා පවතින සාධක ඔකට තව එකතු වෙන්න ඕනේ. තාපය හානි වෙන ශීඝ්‍රතාවය සහ පද්ධතියේ තාපදාරිතාව කියන සාධකය එකතු කරගෙන තමයි උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාව වල dt තීරණය කරන්නේ. right? ඒ අනුව ඔබට පේනවා මෙයා තමයි මෙතන ස්වාධීන පුද්ගලයා, මෙයා ස්වාධීන පුද්ගලයා, මේ ස්වාධීන පුද්ගලයෝ දෙන්න එකතු වෙලා තමයි මෙයා තීරණය කරන්නේ. හැබැයි මෙතෙන්දී මෙයා නෙමේ ස්වාධීන පුද්ගලයා, මේ තුන් දෙනා එකතු වෙලා තමයි මෙයාව තීරණය කරන්නේ. එයාව තීරණය කරලා මෙතෙන්ට දුන්නට පස්සේ එයායි ඉන්න MC ගුණිතයන්ගේ එකතු වෙලා මෙයාව තීරණය කරනවා. අතිශය වැදගත් සිද්ධාන්ත කොටසක් ඒක. ගොඩක් දරුවෝ ඒක දන්නේ නැහැ. දැන් එනම් පැහැදිලිව දන්නවා තාපය හානි වෙන ශීඝ්‍රතාව තීරණය කරන සාධක තුන වෙනයි. උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාව තීරණය කරන සාධක වෙනයි. ඒක දැඩිසේ බලපානවා පද්ධතිය අභ්‍යන්තරයේ තියෙන ද්‍රව්‍යයන් තුළ ද්‍රව්‍යයන්ගේ විශිෂ්ට තාපදාරිතාව ස්කන්ධය වගේ රාශීන් බලපානවා. තප්පරයට අංශක කීයක් බස්ස ගන්නවද උෂ්ණත්වය කියන එක තීරණය කරනවා. පැහැදිලිද? හරි. right. එතකොට මේ අපිට ගණන් හදන්න සමහර වෙලාවට මේ සමීකරණ එනවා. සමහරවිට මේ සමීකරණය හදන්න වෙනවා මේක වෙලී පාවිච්චි වෙන්නේ නැහැ. ගොඩක් කරන්නේ මේකයි තමයි පාවිච්චි වෙන්නේ. right. මේ සමීකරණ පාවිච්චි කරලා ගණන් හදන්නේ කොහොමද කියන එක බදාලා මේ ක්ලාස් එකේදී අපි සාකච්ඡා කරනවා. දැන් සමහර මම උදාහරණයක් කිව්වොත් අපිට කිසියම් පද්ධතියක් අංශක 80 ඉඳන් 70ට සිල් වෙන්න මිනිත්තු 5ක් ගත වෙනවා කියලා කිව්වොත් 80යි 70යි අතර මධ්‍යම උෂ්ණත්වය කියන 75යි. අපිට මේක දාන්න පුළුවන් 75. වස්තු උෂ්ණත්වය ලෙස. මොහොතක සමීකරණයක් වුණත් සාධාරණ උෂ්ණත්වය 75නේ. 80 ඉඳන් 70 සිල් වෙන්නේ මේකට 75 දානවා. මේකට දානවා පරිසර උෂ්ණත්වයේ තියෙන. Ka එහෙම තියෙනවා. සිග්මා mc එහෙම තියෙනවා. මේ මෙතන තියෙන්නේ උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාව. මිනිත්තු 5ක් ගත වුණාලු 80 ඉඳන් 70 සිල් වෙන. එහෙනම් මෙතන දානවා 80 වලින් 70 ඒ කියන්නේ අංශක 10යි. මෙතන දානවා 5 වැඩි කිරීම 60 මිනිත්තු 5ක් අප්පර කරලා පළවෙනි සමීකරණය ලියනවා. හරි ලේසි පළවෙනි සමීකරණය ලියනවා. ඊපස්සේ ඒගොල්ලෝ අපෙන් අහනවා 70 ඉඳන් 60ට සිසිල් වෙන්න ගත වෙන කාලය. 70 ඉඳන් 60ට සිසිල් වෙන්න ගත වෙන කාලය. ඒක 70යි 60යි අතර මධ්‍යම උෂ්ණත්වය 65 මෙතන දානවා. අර පරිසර උෂ්ණත්වයම 30 මෙතන දානවා. Ka එහෙමම තියෙනවා. සිග්මා mc ඉම පද්ධතියම නිසා එහෙමම තියෙනවා. මෙතන දානවා 70 වලින් 60 බෙදීම කාලය අපි t කියලා ගත්තොත් මිනිත්තු වලින් t වරක් 60 කියලා. එහෙනම් සමීකරණ දෙකක් එනවා. දෙකේම K සහ සිග්මා mc එක සමානයි. සමීකරණ දෙක බෙදුවාම Ka සහ සිග්මා mc කැපිලා කියලා සිම්පල් t වලට උත්තරයක් එනවා. මොකද්ද t කියන්නේ? 70 ඉඳන් 60ට ඔය පද්ධතිය සිසිල් වීම සඳහා ගත වන කාලය. බොහොම සරල උදාහරණ. සරල යෙදීම් තමයි ඔබට විභාගෙදී අහන්නේ. ඔබට ඒවා හරියට අවබෝධ නැති නිසා තමයි මෙතෙක් කල ඒක කරගන්නට බැරි වුණේ. right. අපි ඊළඟට කතා කරන්න හදන්නේ සිසිලන වක්‍රය ගැන. රැඳී ඉන්න මොහොතක් අපි කතා කරමු. සිසිලන වක්‍රය කියන්නේ කොහොමද? ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. හරි. දැන් අපි කතා කරන්න හදන්නේ සිසිලන වක්‍රය පිළිබඳව. මොකද්ද සිසිලන වක්‍රය කියන්නේ? ඔබ දන්නවද? රතු වස්තුවක් අපි ස්වභාවික සංවහනයේ නැතුව කුතු සංවහනය පාවිච්චි කරලා ස්වභාවික සංවහනය ගත්තොත් අපිට අමතර උෂ්ණත්වය අංශක 30ක් විතරනේ ගන්න පුළුවන්. එතකොට පොඩි ප්‍රමාණයක විතරයි වස්තුව සිසිල් වෙන්න පුළුවන්. කෘත සංවහනය පාවිච්චි කරලා ටිකක් වැඩි උෂ්ණත්වයක වස්තුව තියලා පරිසරයේ උෂ්ණත්වයෙන් නියතව තියලා අපි right මේක සිසිල් වෙන්න ඉඩ හැරියොත් වස්තුව මේක උෂ්ණත්වයේ කාලයත් එක්ක ටික අඩු වෙනවා. මුලදී වේගයෙන් තාපය හානි වෙනවා. ඒ අමතර උෂ්ණත්වය වැඩි ඔබ දන්නවනේ මුලදී වේගයෙන් තාපය හානි වෙනවා. පස්සේ හිමින් තාපය හානි වෙනවා. අපි කාලයත් එක්ක වස්තු උෂ්ණත්වය ප්‍රස්ථාරගත කළොත් අන්න අපිට ලැබෙනවා සිසිලන වක්‍රය. එනම් ඉහළ උෂ්ණත්වයකට පත් කළ වස්තුවක් නියත පරිසර උෂ්ණත්වයක් තියලා අපි ඒ වස්තුවේ තාපය සංවහනයෙන් හානි වෙන සලස්සලා සංවහනයෙන් තාපය හානි වෙන සලස්සලා
මොහොතින් මොහොත වස්තුවේ උෂ්ණත්වය අපි මැනලා තත්පර 15න් 15ට වගේ මැනලා කාලයත් එක්ක උෂ්ණත්වය ප්‍රස්ථාරගත කළොත් ඔබට ලැබෙනවා සිසිලන වක්‍රය. මේ තියෙදි වැඩේ පටන් ගන්න උෂ්ණත්වය, වස්තුවේ ආරම්භක උෂ්ණත්වය, ක්‍රමානුකූලව යාගේ උෂ්ණත්වය මෙහෙම පහළ බහැලා අවසානයේදී මතක තබා ගන්න. කාම උෂ්ණත්වයටම ඇවිල්ලා ඊට පස්සේ වස්තු උෂ්ණත්වය නියත වෙනවා. ගොඩක් ළමයි මේ නියත කෑල්ල අඳින්නේ. ඒ නිසා සමහර අවුරුදු වල විභාගෙදී මේ නියත කෑල්ල නැත්තම් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිසිලන වක්‍රයේ මේ වගේ හැඩයක් ඇවිල්ලා වක්‍ර වෙලා අවසානයේදී පරිසර උෂ්ණත්වයේදී උෂ්ණත්වය නියත වෙන නිසා රේඛීයව ප්‍රස්ථාරය ඉවර වෙනවා. මේකට අපි කියනවා සිසිලන වක්‍රයක් කියලා. මම ඔබට කිව්වා නේද? සිසිලන වක්‍රයක් කියන්නේ කුමක්ද කියනකොට සංවහණයෙන් තාපය හානි වෙන අවස්ථාව කිව්වනේ. සංවහණයෙන් තාපය හානි වෙන අවස්ථාවේ තමයි අපි වක්‍රය අඳින්නේ. එහෙනම් සංනයනයෙන් තාපය හානි වීම පුළුවන් තරම් වළක්වන්න ඕනේ. විකිරණයෙන් තාපය හානි වෙන ප්‍රමාණය පුළුවන් තරම් වළක්වන්න ඕනේ. මොකද ප්‍රධාන තාපය හානි වෙන්න ගලා යන්න පුළුවන් ක්‍රම තුනයි. සංනයනය, සංවහනය සහ විකිරණය. හානි වීමක් කියන්නේ ගලාගෙන යනවා. එහෙනම් සංවහණයෙන් තාපය හානි වීම 99% විතර වෙන්නම නම් අපි සංනයනයෙන් තාපය හානි වීම වළක්වන්න ඕනේ. විකිරණයෙන් තාපය හානි වීම වළක්වන්න. කොහොමද සංනයනයෙන් තාපය හානි වීම වළක්වන්නේ? පුතා, රික්තේ හෝ වාතයේ මේ වස්තුව රත්තු වස්තුව එල්ලුවාම වාතය කියන්නේ අතිශය දුර්වල තාප සන්නායකයක්. රික්තේ නම් මාධ්‍යයක් නැහැ. right? හැබැයි රික්තේදී අපි මේක එල්ලුවාම සංවහණයෙන් තාපය හානි වෙන්න විදියකුත් නැහැ මාධ්‍ය නැති. ඒ නිසා අපිට සංනයනයෙන් තාප හානිය වළක්වන්න පුළුවන් රික්තේ හෝ වාතයේ තියලා පුළුවන් වාතයේ වටපිටාවක තියලා. හැබැයි ඒ වුණාට මේ සංවහනයත් නවතිනවා රික්තේ තිබ්බොත්. ඒ නිසා අපිට තියන්න වෙන්නේ වාතය තුලයි මේ වස්තුව. මොකද වාතයේ දුර්වලම තාප සන්නායකයක් හින්දා වාතයේ තුල වස්තුව තියලා අපි තාපය හානි වෙනින් සැලසුවාම සංනයනයෙන් තාපය හානි වෙන ශීඝ්‍රතාව අතිශය අඩු වෙනවා. සංනයනයෙන් තාපය හානි වීම අතිශය අඩු වෙනවා. දැන් සංනයනය අපි බ්ලොක් කරගත්තා. බලමු විකිරණය ගැන. පිටත පෘෂ්ඨයේ උපදැමු වස්තුවක් ගත්තොත්. පිටත පෘෂ්ඨය හොඳට මැදලා උපදැමු වස්තුවක් ගත්තොත්. සමහර කැලරිමීටරයක් තියෙනවා පිටත පෘෂ්ඨයේ ඉතා හොඳින් උපදැමු කැලරිමීටර. right? ඒ වගේ අපි ගත්ත මේ වස්තුවක් පිටත පෘෂ්ඨයේ ඉතා හොඳින් උපදමලා තියෙනවා නම් ඔබ දන්නවද විකිරණයෙන් තාප හානි වෙන ප්‍රමාණය අතිශය කුඩා වෙනවා. නැති තරමටම වාගේ කුඩා වෙනවා. right? ඒ නිසා විකිරණයෙන් තාපය හානි වීම වළක්වගන්නේ පිටත පෘෂ්ඨයේ උපදැමු වස්තුවක් පාවිච්චි කරලා. විද්‍යාගාරයේදී කැලරිමීටරයක් එම අපි පාවිච්චි කරන සිසිලන පරීක්ෂණ සඳහා right? සිසිලන පරීක්ෂණ සඳහා කැලරිමීටරයක් පාවිච්චි කළොත් කැලරිමීටරයේ පිටත පෘෂ්ඨයේ උපදැමු එකක් පාවිච්චි කළ යුතුයි. ඇයි? සංවහණයෙන් විතරයි තාපය හානි වෙන්න දෙන්න ඕනේ. විකිරණය නවත්තන්න ඕනේ. විකිරණය නවත්තන්න පිටත පෘෂ්ඨයේ උපදැමු කැලරිමීටරයක් තියෙන්න ඕනේ. වායු පරිසරයක එල්ලන්න ඕනේ සංනයනයෙන් තාපය හානි වීම වළක්වන්න. සමහර අවස්ථාවලදී ළමයි රික්තේ එල්ලනවා කියලා කියනවා. වැරදි. රික්තේදී සංවහනයක් නැහැ, සංනයනයක් නැහැ. අපි කතා කරන්නේ සංවහණයෙන් තාපය හානි වීම සම්බන්ධව. ඒ නිසා රික්තේ එල්ලලා නැහැ. එසේ ගත්ත පද්ධතියකට අපි තාපය සංවහණයෙන් හානි වීම සලස්සලා මොහොතින් මොහොත උෂ්ණත්වය මැනගෙන කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරපුවම සිසිලන වක්‍රයක් ලැබෙනවා. මේ සිසිලන වක්‍රයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ඔබ දන්නවා මේ ගණන් හදන්නේ නෑ මම ගොඩක් වෙලාවට. සිද්ධාන්ත පමණයි පැහැදිලි කරන්නේ. ප්‍රැක්ටිකල්ස් ටිකට අපි අගෝස්තු මාසෙන් පස්සේ විශේෂ ක්‍රමයක් ඔබට දැනුම් දෙනවා ලංකාවට. කොහොමද විභාගයේ ප්‍රැක්ටිකල්ස් ටික අපි ඕකේ කරගන්නේ කියලා. තාමත්ම සරල විදියට right? ඒ නිසා ප්‍රැක්ටිකල්ස් ටික කතා කරන්නේත් නෑ මම. මොකද මේ වීඩියෝ ගොඩාක් දික් වෙනවා. ඒ නිසා අපි කතා කරන්නේ මේ වැදගත් සිද්ධාන්ත කොටස පමණයි. right? එතකොට අපි බලමු සිසිලන වක්‍රය එහෙම ඇදගත්තාම අපිට මොකක්ද එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන. යම්කිසි උෂ්ණත්වයකදී θ ඩෑෂ් කියන උෂ්ණත්වයකදී අපි මෙහෙම එකක් ගහලා x කියලා ස්ථානයක් ගත්තොත් වක්‍රය මත එතෙන්දී මම ස්පර්ශකයක් ගන්නවා. ওই ස්පර්ශකයෙන් ගහන තල දර්පණ කැලලක් එහෙම ඕන වෙනවා. right? ස්පර්ශකය මෙහෙම ගාලා අපි ස්පර්ශකයේ අනුත්ක්‍රමණය ගත්තොත් එහෙම නැත්නම් මේ විදිහට ත්‍රිකෝණයක් නිර්මාණය කරගෙන මේ උසෙන් බෙදුවොත් අපිට tan alpha එනවා. ඒ tan alpha ගෙන් එනවා පුතා x ලක්ෂයේදී right? x ලක්ෂයේදී එහෙම නැත්නම් උෂ්ණත්වයේ θ ඩෑෂ් වෙන අවස්ථාවේදී උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාව හේවත් dθ යට dt. එනම් මෙන්න මේ ස්පර්ශකයේ x ලක්ෂයේදී ගහපු ස්පර්ශකයේ x කියන්නේ උෂ්ණත්වයේ θ ඩෑෂ් වෙන අවස්ථාව. θ ඩෑෂ් වෙන උෂ්ණත්වයේදී අනුකූල ස්පර්ශකයෙන් එනවා θ ඩෑෂ් උෂ්ණත්වයේදී තත්පරයකට
කොච්චර උෂ්ණත්වය පහත වැටෙනවද කියන එක නැත්නම් උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාවය ගන්න පුළුවන්. ටිකක් වේගයෙන් කියන්න වෙනවා මොකද වීඩියෝ එක කෙටි කරන්න ඕන. තීරපන් තියෙනවා මම මේක ලස්සනට වෙලාව අරගෙන පැය දෙකක් තුනක් තුල ලස්සනට පැහැදිලි කරනවා. නමුත් ඔබට විනාඩි 45ක් වගේ කාලයක් ඇතුළත මේක ලබා දිය යුතු නිසා මම වේගෙන් කියනවා. බැරි අය නැවත බලන්න. බලලා මේක හරි ගස්ස ගන්න මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. එන සිසිලන වක්‍රේ යම් ලක්ෂයකදී ස්පර්ශකයක් ඇහුවොත් ස්පර්ශකයේ අනුක්‍රමණය ස්පර්ශකයේ තිරසත් එක්ක සාධන කෝණයේ tan අගේ ලැබෙනවා. එම උෂ්ණත්වයේ පාත වැටීමේ ශීඝ්‍රතාව හේවත් dt යට dt අගය. ඔබ මේක ගෙනින් දානවා පුතා කෙලින්ම කොහටද? අර b සමීකරණයට. එතන සිග්මා mc වරක් මේක සිග්මා mc වරක් මේක සමාන වුණා dh යට dt θට. b සමීකරණය ඔබට මතකයි. සිග්මා mc dt යට dt θ සමානයි dh යට dt θ. ඒ කියන්නේ ඔබ dt යට dt උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාව θ උෂ්ණත්වය ඇස් උෂ්ණත්වය දැන් දන්නවා. ඒක සිග්මා mc කින් පද්ධතියේ තාපධාරිතාවන්ගේ එකතුවෙන් ගුණ කළොත් ඔබට ලැබෙනවා එම උෂ්ණත්වයේදී. ඒ කියන්නේ θ ඩෑෂ් උෂ්ණත්වයේදී dh යට dt යගේ. මේක තමයි ගණන් කියන්නේ. dh යට dt θ ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේකේ. කොහොමද ලබා ගන්නේ? right b සමීකරණය මතින්. ඒක දැන් මකලා තියෙන වීඩියෝ එකේ කලින් තිබුණා b මතින්. ඊට පස්සේ මේක සමාන වෙනවා ka වරක්. θ රින θ not. ඉතින් මෙතන θ ඩෑෂ් තියෙන නිසා මෙතෙන්ට θ ඩෑෂ් දාමු. දැන් මම ඔබ දන්නවා මේක දැන් දන්නවා නම් right පුෂ්ටික වර්ගඵලයේ තාපය හානි වන ශීඝ්‍රතාව පුෂ්ටික වර්ගඵලයේ දන්නවා නම් තාපය හානි වන එක මෙතෙන්ට දාලා පරිසර උෂ්ණත්වය සහ θ ඩෑෂ් දෙකම දන්නවා නම් ඒක මෙතෙන් දැම්මාම මේ අපිට k ලබා ගන්න පුළුවන් වෙනවා අවසානයේදී සිසිලන නියතය. සිසිලන නියතය ලබා ගැනීම හැකියාව ලැබෙනවා. එහෙනම් ගොඩාක් ඵලදායී තමයි මේ සිසිලන වක්‍රය. යක් සිසිලන වක්‍රය ඇදලා යම් තැනක ස්පර්ශකයක් ගහලා අනුක්‍රමණය හොයලා එම ස්ථානයේදී උෂ්ණත්වයේ පහත වැටීමේ ශීඝ්‍රතාව හෙවත් සිසිලන ශීඝ්‍රතාව dt යට dt යගේ අරගෙන සිග්මා mc කින් ගුණ කරපුවම වෙනවා. එම අවස්ථාවේ තාපය හානි වන ශීඝ්‍රතාව එම අවස්ථාවේ තාපය හානි වන ශීඝ්‍රතාව නම්බර a සමීකරණයට දාපුවම පුළුවන් සිසිලන නියතය හොයන්න තාපය හානි වන පුෂ්ටික වර්ගඵලය දන්නවා. ගොඩක් වෙලාවට දිග පළල උස ගණකයක් වගේ නම් දෙක තංගු ගෝලාකාර නම් ආරේදී පුෂ්ටික වර්ගඵලය හොයන එක අවුලක් නෙමෙයි. ඒ වගේම අමතර උෂ්ණත්වයක් අපි දන්නවා. θ ඩෑෂ් වෙන θ නෝ. ඒකක් දන්නවා. θ ඩෑෂ් දන්නවනේ එතකොට θ නෝ දෙයිනේ. ඒතකොට ඒකක් දැම්මම අපිට පුළුවන් dh යට dt අර විදියට ගත්තාම වස්තුවේ පෘෂ්ඨය සඳහා සිසිලන නියතය හොයන්න. හැබැයි ගානක මේක විවිධ ආකාරයෙන් ඉන්න පුළුවන්. මොන ගාන හදන්න කලින් සිද්ධාන්තය ඉතා හොඳින් සම්පූර්ණ කරගෙන ඉඳීම වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට සිද්ධාන්ත සහ ප්‍රායෝගික පරීක්ෂණ සමහර ගුරුවරු උගන්වනකොට කලවම් කරගන්නවා. දැන් මේකේ ඔබ දකිනවා ත්‍රිමාන channel අපි දාලා ඇති විභවමානයේ සිද්ධාන්තය right එක ස්ථානයකට එල් ලකුණක් වැටෙන්න ඕනේ. ඒක මට දාන්න අමතක වෙලා ඒක මම ආයෙ කරේ නැහැ යටින් මම දාන්න. නමුත් ඒකේ ඒ සිද්ධාන්තයේ වෙන විභවමානයේ ප්‍රැක්ටිකල් වෙන්නේ. ගොඩක් ගුරුවරු කරන්නේ ප්‍රැක්ටිකල් ටික උගන්වනවා විභවමාන සිද්ධාන්තේ නැහැ. ප්‍රශ්නයක්. ඒ නිසා සිද්ධාන්ත ඉස්සෙල්ලා ඉගෙන ගන්න. අපි කරන්නේ මේ දේශන හරහා සිද්ධාන්ත ඔබට හොඳින් පැහැදිලි කිරීම. right. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ සිසිලනය කියන මාතෘකාවේදී හයි වඩා හොඳ සිසිලන වක්‍රයක් ලබා ගන්න ඔබ මොකද කරන්න ඕනේ? එහෙමනම් ඔබ සංවහණයෙන් විතරක් තාපය හානි වෙන්න දෙන්න ඕනේ. එහෙමනම් ඔබ මොකද කරන්නේ? වායුමය වටපිටාවක නියත පරිසර උෂ්ණත්වයක් තියෙන වටපිටාවක වායුමය පරිසරයක් තියෙන නියත පරිසරයක් උෂ්ණත්වයක් තියෙන වටපිටාවක සංවහනය හොඳින් සිදුවන වටපිටාවක වස්තුව එල්ලන්න ඕනේ. සංවහනය හොඳින් සිදුවන වටපිටාවක වස්තුව එල්ලන්න ඕනේ. ඒ විතරක් නෙමේ විකිරණයෙන් තාපය හානි වන වීම වළක්වීම සඳහා පිටත පෘෂ්ඨයේ උපදැමු වස්තුවක් ඔබ යොදා ගන්න ඕන. සංනයනයෙන් තාපය හානිය වළකිනවා වායුමය වටපිටාව ඔබ යොදා ගත්තා. ගොඩක් වෙලාවට ද්‍රව යොදා ගැනීමේදී ද්‍රව වලදී සංනයනයේ දුර්වල ද්‍රව තියෙනවා. හැබැයි සමහර ඒවා විතරයි රස දීවාගේ ද්‍රවයක් පාවිච්චි කරන්න බෑ. ඒක සංනයනයේ ගොඩක් වැඩි. නමුත් සමහර ද්‍රව
වල සන්නයනේ. හැබැයි වායුන් වලට සාපේක්ෂව ද්‍රව වල සන්නයනේ ටිකක් ඉහළයි. දුර්වලම සන්නයනේ සිද්ධ කරන මාධ්‍ය තමයි වායුමය මාධ්‍ය. එහෙනම් වායුමය මාධ්‍ය කියලාම සන්නයනෙන් තාපය හානි වෙන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. පිටත පුෂ්ඨය උපදැම්මම විකිරණයෙන් තාපය හානි වෙන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. අනවරත වායු ප්‍රවාහයක් කෙල්ල කළා පරිසර උෂ්ණත්වයක් නියත කරගත්තාම දැන් වැඩේ ඕකේ. කෙලින්ම අපිට සංවහණයෙන් විතරක් මේ පද්ධතියෙන් තාපය හානි වෙනවා නියත පරිසර උෂ්ණත්වයක් යටතේ. ඒ නිසා සිසිලන නියමයේ වළංගු වෙනවා. එතකොට වඩා හොඳ සිසිලන වක්‍රයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. right. එවනම් අදට මෙතනින් මේ කොටස අවසන් වෙනවා. අපි නැවතත් ඔබව තවත් වැදගත් හරබර දේශනයකින් අමතරතුරු අයිබෝන් කියන්නේ සූදානම් වෙන්නේ. හැමෝටම අයිබෝන්. අපි ගිහින්